ඔබට දියවැඩියාව තිබෙන බවට පළමු වරට හඳුනාගත්තා නම් ඔබ දියවැඩියා රෝගියෙකු ලෙස දැනගත්තේ කවදාද? ඔබ විශ්වාස කරනවාද? ඔබ දියවැඩියා රෝගියෙකු ලෙස සිතීම ප්‍රහේලිකාවක්ද? කෙසේ වෙතත් ඔවුන් ඔබව දියවැඩියා රෝගියෙකු ලෙස නම් කළේ ඔබට දියවැඩියාව තිබෙන බවට සැකයක් නිසා හෝ රුධිරගත සීනි මට්ටමේ සුළු වැඩිවීමක් නිසා වෙන්න ඇති. ඔබට දියවැඩියාව රෝගය තිබෙන බවට රෝගය විනිශ්චය කිරීමට පෙර අවුරුදු ගණනාවක සිට දියවැඩියාවට හේතු වන තත්ත්වයන් තිබෙන්නට ඇති. උදාහරණ ලෙස අධිබර, අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම, අධික මත්පැන් භාවිතය යන ආදිය. කෙසේ වෙතත් ඔබට ඒ ගැන පසුතැවීමෙන් පළක් නැත. දියවැඩියා රෝගය ගැන ධනාත්මක ආකල්ප හා සිතීම වර්ධනය කරගත යුතුය. ලෝක ස්වභාවයද ඒ වේ. කෙසේ වෙතත් මම හිතනවා ඔබ දියවැඩියා රෝගය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වීමට රෝහලට යා යුතු බව. එය ඔබගේ ජීවිතයට වැදගත් වේ. වැදගත් වනුයේ ඔබට දියවැඩියා රෝගය ඇත්තටම තිබේද නැත්නම් එසේ නොවේද යන්නය. තවද ඔබට දියවැඩියා රෝගය තිබේ නම් දියවැඩියා රෝගය නිසා ඇතිවන විවිධ වූ වතුරු ආබාධ තිබේද යන්න සහ තවදුරටත් ඒවා උත්සන්න වේද යන්න දැන ගැනීමටයි. මම සිතන්නේ ඔබ මෙම රෝගය සම්බන්ධයෙන් ටිකෙන් ටික ධනාත්මක ලෙස සිටිය යුතු බවය. දියවැඩියා රෝගයේ නූතන තත්ත්වය. දැනට දියවැඩියා රෝගීන් විශාල ප්‍රමාණයක් සමාජයේ සිටිනවා. ලෝකයේ මිලියන 382ක් පමණ දියවැඩියා රෝගීන් වන අතර එමෙන්ම දියවැඩියා රෝගය හඳුනා නොගත් රෝගීන් කණ්ඩායමක්ද ඉන්නවා. ඒ අනුව දියවැඩියා රෝගීන් මිලියන 400ට වඩා ලෝකයේ පුරා සිටින බව අපට පැහැදිලි වෙනවා. දියවැඩියා රෝගයේ පාලනය අතපසු කළොත් ඒ ඔබේ ජීවිත කාලය කෙටි කර ගැනීමකි. විශේෂයෙන් මෙහි අවදානම වනුයේ හෘදයේ හා මොළයේ පටක මැරී යාමය. එයින් මිය යාම සිදුවේ. එසේම දුෂ්ටික ස්නායු විනාශ වීමෙන් ඇස් පෙනීම අඩුවේ.
වකුගඩු අකර්මණ්‍යතාවය ඇති වී අවසානයේ යාන්ත්‍රිකව රුධිරය පිරිසිදු කිරීමට සිදුවේ. කකුල්වල තුවාල ඇති වී කකුල් කුණු වී ශල්‍ය කර්ම වලින් කකුල් කපා ඉවත් කිරීමට සිදුවේ. මෙම තත්ත්වය මඟහරවා ගැනීමට හැකි ඉක්මනින් කටයුතු කිරීම වඩා සුදුසුයයි මට හැඟේ. දියවැඩියා රෝගය ගැන දියවැඩියා රෝගියාට වඩාත්ම වැදගත් වන දේ කුමක්ද? ප්‍රතිකාර කරනුයේ කෙසේද යන්නයි. තවද ආකල්ප ජීවිතයේ මූලික පදනම වේ. දියවැඩියා රෝගයට ඔබ ගන්නා ආහාර 90% බලපෑමක් ඇති කරයි. ඊට අමතරව ආහාර පාලනය කිරීම හා මධ්‍යස්ථ ව්‍යායාමයේදීම වැදගත් වේ. ඒ අධික ව්‍යායාමය නොව ඇවිදීම, පිහිනීම ආදී මධ්‍යස්ථ ව්‍යායාම වේ. අපි අනුමත කරනුයේ සෑම දිනකටම විනාඩි 30ක කාලයක් හෝ අවම වශයෙන් සතියකට දින 3ක් හෝ ව්‍යායාම කළ යුතු බවයි. දියවැඩියාව උත්සන්න වූ රෝගීන්ට රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට ඖෂධ ගැනීම හා ඉන්සියුලින් එන්නත් කිරීමට සිදුවේ. ඔබ ඔබේ වෛද්‍යවරයා හමු වී ඔහු සමග සාකච්ඡා කර ඔබට වඩා සුදුසු ප්‍රතිකාර ක්‍රමය ලබා ගැනීමට කටයුතු කිරීම මැනවි. දියවැඩියාව යන වචනය බොහෝ තැන්වල ඔබේ දෙසවනට ඇසෙන්නට ඇත. මම දැන් ඔබට දියවැඩියා රෝගය කුමක්ද යන්න කියන්නම්. මිනිසාගේ රුධිරයේ යම් සීනි මට්ටමක් ඇත. ඒ ශරීරයේ විවිධ අභ්‍යන්තර අවයව හා මස් පිඩුවල පෝෂණයට අවශෝෂණය කර ගනී. සෞඛ්‍ය සම්පන්න අයෙකුගේ රුධිරගත සීනි මට්ටම නිශ්චිත පරාසයක් තුළ පාලනය වේ. එනම් ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 70ත් 190ත් මට්ටමකයි. ආහාර ගත්පසු රුධිරගත සීනි මට්ටම ඉහළ යයි. ආහාර නොගෙන ඉන්නා විට හා ආහාර ගැනීමෙන් පසුව රුධිරගත සීනි මට්ටම සාමාන්‍ය පරාසයට වඩා ඉහළ යාම දියවැඩියාව රෝගය ලෙස රෝග විනිශ්චය කරයි. රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමේ ක්‍රියාවලිය නොමැති වීමෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යයි. රුධිරයේ සීනි මට්ටම පාලනය කරනුයේ ඉන්සියුලින් නැමැති හෝමෝනය මගිනි. ඉන්සියුලින් නිපදවනුයේ අග්න්‍යාශය මගිනි. එමගින් සීනි මට්ටම වඩාත් ඉහළ යාම හා වඩාත් පහළ යාම සිදු නොවී පාලනය කෙරේ. ඉන්සියුලින් ප්‍රමාණය අඩුවීමෙන් රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට නොහැකි වී සීනි මට්ටම ඉහළ යයි. ඉන්සියුලින් මගින් රුධිරගත සීනි මට්ටම පාලනය කරනුයේ ශරීරයේ සෛලවලට සීනි ඇතුල් වීමේ ක්‍රියාවලිය උත්තේජනය කිරීම මගිනි.
තවද ඉන්සියුලින් සෛලවලට සීනි ඇතුල් කරවීමේ ක්‍රියාවලියේදී ඉන්සියුලින් සෛල හා සම්බන්ධ වීම ඉතා වැදගත්ය. දියවැඩියා රෝග ලක්ෂණ. බොහෝ රෝග ලක්ෂණ ඇත. දියවැඩියා රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ මූත්‍රාකරණ වාර ගණන වැඩිවීමයි. සමහර විටදී රාත්‍රියේදී මූත්‍රාකරණ වාර ගණන වැඩි විය හැක. ඒ 2-3 වතාවක් හෝ 5-6 වතාවකි. අනෙක් ලක්ෂණය වනුයේ තොලකට වීලීම සහ පිපාසයයි. එනම් නිතර වතුර බීමට සිදුවීමයි. ප්‍රමාණවත් ආහාර ලබා ගත්තාද ශරීරයේ බර අඩු වේ. වැඩිපුර මූත්‍රා කිරීම, තොලකට වියලීම, අධික පිපාසය හා බර අඩුවීම දියවැඩියා රෝගයේ ප්‍රධාන ලක්ෂණ වේ. පහත සඳහන් ලක්ෂණ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට බලපායි. තරබාරුකම, ව්‍යායාම නොකිරීම, ක්‍රීඩා නොකිරීම, මානසික පීඩනය, වැඩිපුර මස් ආහාරයට ගැනීම, අධික මත්පැන් භාවිතය, ආහාර නොගෙන මත්පැන් භාවිතා කිරීම, දිනකට ආහාර වේල් 1 හෝ 2 ගැනීම. තවද ජාන මගින්ද දියවැඩියා රෝගය ඇතිවේ. ඔබගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් හෝ ඥාතීන් දියවැඩියා රෝගීන් වේ නම් ඔබටද දියවැඩියා රෝගය වැළඳීමේ අවදානමක් ඇත. ඔබ දියවැඩියා රෝගියෙක් නම් ඔබේ සහෝදර සහෝදරියන් හා දරුවන්ට දියවැඩියා රෝගය සෑදීමේ වැඩි හැකියාවක් ඇත.
දියවැඩියා රෝගියෙකු ලෙස ඔබ නිර්ණය කළේ ඇයි? දියවැඩියා රෝග විනිශ්චයට ප්‍රධානම පදනම වන්නේ රුධිර පරීක්ෂණයයි. රුධිරයේ සීනි මට්ටම ඊට වැදගත් වේ. නිරහරව සිදු කරන රුධිර පරීක්ෂණයේදී රුධිරගත සීනි මට්ටම ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 126 හෝ ඊට වැඩි හෝ ආහාර වේලකින් පැය 2කට පසුව ගන්නා ලේවල සීනි මට්ටම ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 200 හෝ ඊට වැඩි වීම මගින් ඔබ දියවැඩියා රෝගියෙකු ලෙස රෝග විනිශ්චය කරන්නට ඇත. තවදුරටත් රුධිරයේ රතු රුධිරාණුවල ග්ලයිකේටඩ් හිමොග්ලොබින් එනම් HbA1c අගය 6.5ක් හෝ ඊට වැඩි වීම, එලෙසම වැඩිපුර මූත්‍රා පිට කිරීම, අධික පිපාසය, වැඩිපුර ජලය පානය කිරීම හා බර අඩු වීම, ඇස්වල දුෂ්ටවිතානයේ සෛල විනාශ වීම ආදිය මගින්ද දියවැඩියා රෝග විනිශ්චය කිරීමට පුළුවන්. උදෑසන ආහාර වේලට පෙර රුධිරයේ සීනි මට්ටම ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 70ත් 109ත් අතර හෝ ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 110ත් 125ත් අතර හෝ ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 126 වීම පිළිවෙලින් ඔබ නිරෝගී අවදානම් දියවැඩියා සහ දියවැඩියා රෝගී ලෙස නම් කිරීමට සාධක වෙයි. ආහාර වේලකට පසුව රුධිරයේ සීනි මට්ටම පළමු පැය තුලදී ඉහළ ගොස් පැය 3ක් තුලදී පහළ බැසීම සිදුවේ. මේ පෝස්ට් ප්‍රෙන්ඩියල් බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් ලෙස හැඳින්වේ. එහි අගය ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 140ට වඩා අඩු විය යුතුය. එය ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 200ට වඩා වැඩි නම් ඔබ අනිවාර්යයෙන්ම දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේකි. කුමක්ද මේ ග්ලයිකේටඩ් හිමොග්ලොබින්? රතු රුධිරාණුවල හිමොග්ලොබින් නැත. එම හිමොග්ලොබින් සමග රුධිරයේ ග්ලූකෝස් සම්බන්ධ වී ග්ලයිකේටඩ් හිමොග්ලොබින් නම් සංයෝගයක් සාදයි. මෙහි අගය හිමොග්ලොබින් වලට දක්වන ප්‍රතිශතයක් ලෙස දක්වනු ලැබේ. සාමාන්‍ය අගය වනුයේ 4.7ත් 6.2ත් අතර වන පරිදිය. නමුත් රුධිරයේ සීනි මට්ටම වැඩි වූ විට මෙම මට්ටම මීට වඩා ඉහළ යයි. රතු රුධිරාණුවක ආයු කාලය සාමාන්‍යයෙන් මාස 3ක් පමණ වේ. මේ නිසා මෙම ග්ලයිකේටඩ් හිමොග්ලොබින් මගින් පසුගිය මාස 1 සිට මාස 3 දක්වා කාලය තුල රුධිරයේ සීනි මට්ටම පාලනය ගැන වැටහීමක් ලබා ගත හැකිය.
මෙම මට්ටම ඉහළ යෑම ඉතා පහසුවෙන් දියවැඩියා රෝගීන් හට හෘදයාබාධ සෑදීමට හැකි අවදානම පෙන්눔 කරයි. ඒ නිසා වසරක් පාසා වෛද්‍ය පරීක්ෂණයකට බඳුන් වීම අපි අනුමත කරමු. මෙම අගේ 6.5 සීමාව දියවැඩියා රෝගය විනිශ්චය කිරීමේ පිළිගත් නිර්ණායකයකි. කෙසේ වෙතත් ග්ලයිකේටඩ් හිමොග්ලොබින් මගින් පමණක් දියවැඩියා රෝග විනිශ්චය කිරීමට නොහැක. දියවැඩියා රෝග විනිශ්චය කිරීමට ග්ලයිකේටඩ් හිමොග්ලොබින් හා නිරාහාර රුධිර සීනි පරීක්ෂණය හෝ ආහාර වේලෙන් පැය 2කට පසු කරනු ලබන රුධිරයේ සීනි පරීක්ෂණ යන කරුණු එකට සලකා බැලීම අවශ්‍ය වේ. ග්ලූකෝස් දරා ගැනීමේ හැකියාව පරීක්ෂා කිරීම දියවැඩියාව විනිශ්චය කිරීමේ මූලික පරීක්ෂණයයි. එනම් ග්ලූකෝස් ග්‍රෑම් 75ක් ගැනීමට පෙර හා ගැනීමෙන් පසු රුධිරගත සීනියගේ සලකා බැලීමයි. එය අපි ඕරල් ග්ලූකෝස් ටොලරන්ස් ටෙස්ට් හෙවත් OGTT ලෙස නම් කරනවා. ඒ සාමාන්‍ය අගය වනුයේ පැය 12ක් නිරහරව සිට ග්ලූකෝස් ග්‍රෑම් 75ක් බීමට පෙර රුධිරයේ සීනි මට්ටම ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 70ත් 110ත් අතර වීමයි. දියවැඩියා රෝගියෙකුගේ එම අගය පැය 12ක් නිරහරව ග්ලූකෝස් ග්‍රෑම් 75ක් බීමට පෙර ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 126ට වඩා වැඩිවීම හා ග්ලූකෝස් ග්‍රෑම් 75ක් ගැනීමෙන් පැය 2කට පසු රුධිරයේ සීනි මට්ටම ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 200ට වඩා වැඩි වේ නම් මෙයින්ද දියවැඩියා රෝගය ලෙස රෝග විනිශ්චය කරනු ලැබේ. දියවැඩියාව වර්ගීකරණය. දියවැඩියා රෝගය විවිධාකාර ලෙස වර්ගීකරණය කරනු ලැබුවද දල වශයෙන් ඒ වර්ග 4කට බෙදනු ලැබේ. දියවැඩියා රෝග වර්ගීකරණය. මූලිකව පළමු වර්ගය. ළමයින්ට හා තරුණ වේදී සෑදෙන දියවැඩියාව ශරීරයේ ඉන්සුලින් නිෂ්පාදනය වීම අඩුවීමෙන් හටගනී. ප්‍රතිකාර ආරම්භ කිරීමට කල්ගත වීමෙන් සිහිය නැති වී මිය යාමටද පුළුවන්. මෙවැනි අවස්ථාවදී මෙම රෝගීන් ඉතා ඉක්මනින් රෝහල්ගත කිරීම හා ඔවුන්ට ඉන්සියුලින් ලබා දීම සිදු කරයි. ප්‍රතිකාර මගහැරීමෙන් නැවතත් අධික ලෙස රුධිරගත සීනි මට්ටම ඉහළ යයි. මෙවැනි රෝගීන්ට ඇති එකම ප්‍රතිකර්මය ජීවිතයේ ඇතිතෙක් ඉන්සියුලින් එන්නත ලබා දීමයි. දෙවැනි වර්ගයේ දියවැඩියාව. ජපානයේ දියවැඩියා රෝගීන්ගෙන් 90%ක්ම මෙම වර්ගයට අයත් වේ. එය පරම්පරාවෙන් පරම්පරාවට යෑමේ පදනමක් ඇත. උදාහරණ ලෙස දෙමාපියන්, සහෝදර සහෝදරියන් හා ළඟ ඥාතීන්ට දියවැඩියා රෝගය ඇතනම් ඔබටද මෙම රෝගය සෑදීමට හැකිය. මීට අමතරව බලපාන සාධක වනුයේ අධික තරබාරුකම, ව්‍යායාම අඩුකම, මානසික පීඩනය, මත්පැන්, වියපත් බව යනාදියයි. මෙවැනි අයට වැඩි ප්‍රවණතාවයකින් මෙම දියවැඩියා රෝගය සෑදීමට හැකිය. පිරිමි අයට වයස අවුරුදු 40 හා 50 දීද ගෑනු අයට අවුරුදු 50 හා 60 දීද ඇතැම් විට තරුණ වියේදීද දෙවන වර්ගයේ දියවැඩියා රෝගය සෑදීමට හැකිය.
ඒ අනුව මෙම රෝග තත්ත්වය විශාල වයස් පරාසයක පැතිර ඇති බව පෙනේ. සමහර දියවැඩියා රෝගීන් ආහාර පාලනය කිරීමෙන් හා ඇතමුන් ඖෂධ භාවිතා කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය මට්ටමක පවත්වා ගනී. මෙහිදී ඖෂධ මුඛයෙන් හා ඉන්සියුලින් එන්නත් කිරීමෙන් ලබා ගනී. ඖෂධ නිතර ලබා ගන්නා අයෙකු වුවද සීනි මට්ටම පාලනය කිරීම ගැන වෛද්‍යවරයෙකු හමු වී නිතර උපදෙස් ලබා ගත යුතුය. ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව. තරබාරු වයස්ගත පරම්පරාවේ දියවැඩියා රෝගීන් සිටින මීට පෙර ගර්භණී සමයේ දියවැඩියා රෝගය සෑදුණු මව්වරුන්ට මෙම රෝගය සෑදීමට ප්‍රවණතාවක් ඇති බව සොයාගෙන ඇත. මෑත කාලයේදී මෙම රෝග තත්ත්වය සෑදීම වැඩි ප්‍රවණතාවයකින් වන බව සොයාගෙන ඇති අතර එම නිසා ආහාර හා තරබාරුකම පාලනය කිරීම ඉතා සුදුසු වේ. දරු ගැබේ පළමු අදියරයේදී මවගේ දියවැඩියා තත්ත්වය පාලනය කිරීම ඉතා වැදගත් වේ. මෙවැනි මව්වරුන්ට ඉන්සුලින් පමණක් භාවිතා කරයි. තවදුරටත් රෝග තත්ත්වය පාලනය නොවේ නම් ආහාර හා ව්‍යායාම කිරීමට යොමු කරයි. සීනි මට්ටම පාලනය සඳහා වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම මවටත් ඉපදීමට සිටින දරුවාටත් යහපත් වේ. හතරවන දියවැඩියා වර්ගය. මෙහි බොහෝ වර්ග ඇත. ජාන හා ජාන විකෘතිතා විවිධ වූ දියවැඩියා රෝග සෑදෙන බව සොයාගෙන ඇත. ජාන විශ්ලේෂණය කිරීම මගින් මෙවැනි රෝගයන්ට හේතු වන ජාන හඳුනාගත හැකිය. මේවාට අමතරව දෙවැනි වරට සෑදෙන දියවැඩියා රෝගයට හේතු වනුයේ වර්ධක හෝමෝනය, අධිවෘක්ක ග්‍රන්ථි හෝමෝනය හා තයිරොයිඩ් හෝමෝන වැඩිපුර ස්‍රාවය වීමයි. දුර්වල අග්න්‍යාශය, අග්න්‍යාශ ඉදිමීම හා අග්න්‍යාශ පිළිකා ආදිය නිසාද මෙම රෝග තත්ත්වය ඇති කරයි. තවත් රෝග තත්ත්වයක් ලෙස අක්මාවේ රෝග, අක්මාවේ ඉදිමීම, සිරෝසිස් තත්ත්වය හා අක්මාවේ තෙල් තැන්පත් වීම මේ අතර වේ. එවැනි රෝගයන් සහිත රෝගීන් දියවැඩියාව සෑදීමේ අවදානම ගැන සැලකිලිමත් විය යුතුයි. එම නිසා එයට වෛද්‍ය උපදෙස් ලබා ගන්න. දියවැඩියා රෝගයේ අතුරු ආබාධ. රුධිරයේ සීනි මට්ටම ඉහළ ගියාම ඔබට කිසිම රෝග තත්ත්වයක් නැතැයි සිතයි.
ඒ වුණාට දියවැඩියා රෝගයේ විවිධ වූ අතුරු ආබාධ සිදු විය හැක. අපි ප්‍රථමයෙන් සලකා බලමු දියවැඩියා රෝගයේ විශේෂ අතුරු ආබාධ. ඒවා විවිධ වූ අතුරු ආබාධ වේ. එනම් ස්නායු අක්‍රිය වීම, අන්ධභාවය සහ වකුගඩු අක්‍රිය භාවයයි. ස්නායු අක්‍රිය වීම වසර 2කින් සිදුවේ. අන්ධභාවය අවුරුදු 5ත් 6ත් වන විට ආරම්භ වේ. වකුගඩු අක්‍රියතාවය අවුරුදු 8 හෝ 10 දී ආරම්භ වේ. ස්නායු අක්‍රිය වීමේදී අතපය පන නැතිවීම, හිරිවැටීම, මස්පුඩු පෙරලීම හා අතපයේ වේදනාව ටිකෙන් ටික හටගෙන පැතිර යයි. අන්ධභාවය ඇස්වල රුධිර නාල අවහිර වීම නිසාත්, මොළයේ ලේ ගැලීම නිසාත් සිදුවේ. පසුව සිදුවන අන්ධභාවයේදී දෙවැනි ස්ථානය හිමි වනුයේ දියවැඩියා රෝගය නිසා සිදුවන ඇස් පෙනීම දුර්වල වීම වලටයි. වකුගඩු අකර්මණ්‍යතාව. ජපානයේ යාන්ත්‍රිකව රුධිරය පිරිසිදු කිරීමට සිදුවන පළමු රෝග තත්ත්වය වනුයේ දියවැඩියා රෝගී තත්ත්වයයි. වකුගඩු නිසියාකාරව ක්‍රියා නොකිරීම නිසා මෙම ප්‍රතිකාර ක්‍රමය සිදු කිරීමට සිදුවේ. තවත් දියවැඩියා රෝගයේ අතුරු ආබාධයක් වනුයේ රුධිර වාහිනී අවහිර වීමයි. හොඳම උදාහරණය වනුයේ හෘදයාබාධ හා මොළයේ මිය යාමයි. ඔබ දියවැඩියා රෝගියෙකු නම් හෘද පටක මිය යාම හා මොළයේ මැරීම නිසා මරණයට පත්වීමේ හැකියාව 5-6 ගුණයකින් ඉහළ යයි. අවුරුදු 10ක් තිස්සේ දියවැඩියා රෝගය තිබීමෙන් ජීවිත කාලය කෙටි වේ. තවත් අතුරු ආබාධයක් වනුයේ රුධිර වාහිනී අවහිර වී පාදවලට සපයන ලේ ගමනය අඩාල වීමෙන් පාදවල තුවාල ඇති වී නරක් වී පාද කපා දැමීමට සිදුවීමයි. මේද වැඩි වශයෙන් සිදුවන අතුරු ආබාධයකි. දියවැඩියාව ජපානයේ මරණවලට හේතු වන 3 වන සාධකයකි. හෘදයේ අකර්මණ්‍යතාවය හා වෙනත් හෘද පේශිවල රෝග බොහොමයක් දියවැඩියා රෝගය අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් ඇත. ජපානයේ මරණවලට පළමු හේතුව වනුයේ පිළිකාවයි. දියවැඩියා රෝගය සමග පිළිකා සම්බන්ධයක් ඇද්ද නැද්ද යන්න සැකයකි. එලෙසම දියවැඩියා රෝගීන්ගේ පිළිකාවන් 100 ඉහළ යයි. එම නිසා මෙම මරණවලට දියවැඩියා රෝගයද හේතු වේ. සුවසේ ජීවත් වීමට ලේවල සීනි මට්ටම සාමාන්‍ය මට්ටමක පවත්වා ගැනීම ඉතා වටී. වැඩිහිටි වියේදී අමතක වීම ආරම්භ වීම ඉතා පහසුවෙන් දියවැඩියා රෝගීන්ට සිදුවේ. දියවැඩියා රෝගය විවිධ වූ රෝගාබාධ හා සම්බන්ධය.
දියවැඩියා රෝගයට ප්‍රතිකර්ම. ඔබව දියවැඩියා රෝගියෙකු ලෙස රෝග විනිශ්චය කළ විට කරනුයේ කුමක්ද? ඒ ජීවිතයට බලපාන දෙයක් ලෙස සිතීමට අවශ්‍ය නැත. ඔබට රෝගයේ ලක්ෂණ නොදැනුණාට ඔබ පෙර ලෙස ජීවත් වන්න. කෙසේ වෙතත් රෝගයට නිසි ප්‍රතිකාර ලබා නොගැනීමෙන් ඉහත කී අතුරු ආබාධ ඇති විය හැක. එම නිසා නිසියාකාරව රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම පළමුවෙන්ම සිතා බැලිය යුතුය. එලෙසම ශරීරයේ රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ උදාසීන තෙල් මට්ටම් ඉහළ යා හැකිය. දීර්ඝකාලීන දියවැඩියාව සහිත රෝගියෙකුගේ හෘද පටක මැරී යාම හෝ මොළයේ මැරී යාම සිදුවෙයි. වකුගඩුවල මන්ද ක්‍රියාකාරීත්වය නිසා මූත්‍රා සමග ප්‍රෝටීන පිටවීමට පටන්ගෙන වකුගඩු අක්‍රිය වෙයි. මෙවිට කෘත්‍රිමව රුධිරය පිරිසිදු කිරීමට සිදුවෙයි. විටින් විට මෙම අවයවවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම ඉතා වැදගත් වෙයි. සිතා බලන්න. දියවැඩියාව මුළු ශරීරයේ කටයුතු වල පාලනයට බලපාන අයුරු. අතිබර අයට දියවැඩියාව රෝගයේ දෙවන වර්ගය සෑදීමට හැකියාව ඇති බව පැවසෙනවා. එම නිසා බර වැඩි වන අය කළ යුත්තේ පළමුව බර අඩු කර ගැනීමයි. ඔවුන් සමබර ආහාර වේලක් ගැන සිතිය යුතුයි. නමුත් ඉතා ඉක්මනින් බර අඩු කිරීමට අවශ්‍ය නොවේ. මාසයකට බර ග්‍රෑම් 500ක් හෝ කිලෝග්‍රෑම් 1ක් පමණ අඩු කර ගැනීමට කටයුතු කිරීම වටී. දියවැඩියාව ගැන කතා කිරීමේදී ශරීර ස්කන්ධ දර්ශකය කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වේ. එහිදී බොඩි මැස් ඉන්ඩෙක්ස් හෙවත් BMI හි අගය 22 පවත්වා ගැනීම අවශ්‍යයි. ශරීර ස්කන්ධ දර්ශකය 25 හෝ ඊට වඩා වැඩි වේ නම් ඒ රෝගී තත්ත්වයක් ලෙස සැලකේ. ඒ මෑත කාලයේදී මතු වූ එක්තරා වර්ගයක සෞඛ්‍ය ගැටලුවක් වෙයි. පරිවෘත්තීය සහ ලක්ෂණය මෙම රෝගය අධික තරබාරුකම නිසා සෑදේ. මෙවැනි අයට අධික රුධිර පීඩනය, රුධිර වාහිනී අවහිර වීම හා රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම සිදුවේ. එය හෘදයේ පේශි මැරී යාමට හේතු වෙයි. ශරීරයේ තෙල් තැන්පත් වූ වර්ගඵලය ඝන සෙන්ටිමීටර් 100ට වඩා වැඩි වේ නම් එය අඩු කරගත යුතුය. ඊළඟ අතුරු ආබාධය වනුයේ අධික රුධිර පීඩනය හා රුධිරයේ ලිපිඩ මට්ටම ඉහළ යාම වෙයි. දියවැඩියා රෝගීන්ගෙන් 40%කට අධික ප්‍රමාණයක් අධි රුධිර පීඩනයෙන් පෙළේ. රුධිරයේ අධික ලෙස ලිපිඩ මට්ටම ඉහළ යෑම දියවැඩියා රෝගීන්ගෙන් 30%කගේ සිදුවේ. මේ රුධිර නාල අවහිර වීමට බොහෝසේ බලපාන සාධකයකි. මෙහිදී රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමෙන් පමණක් නොව අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් උදාසීන මේදය හා වැඩි බරද පාලනය කළ යුතුය.
හෘදය සංකෝචනය වීමේදී රුධිර පීඩනය රසදිය මිලිමීටර් 130ට වඩා අඩුවෙන් හා හෘදය ලිහිල් වීමේදී රුධිර පීඩනය රසදිය මිලිමීටර් 80ට වඩා අඩු අංගයක පවත්වාගත යුතුය. කොලෙස්ටරෝල් ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 200ට වඩා අඩුවෙන්ද LDL කොලෙස්ටරෝල් ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 150ට වඩා අඩුවෙන්ද HDL කොලෙස්ටරෝල් ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 40ට වඩා වැඩියෙන්ද හා උදාසීන ලිපිඩ ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 120ට වඩා අඩුවෙන්ද පාලනය කරගත යුතුය. ප්‍රථමයෙන් අනුමත කරනුයේ ආහාර පාලනය තුළින් දියවැඩියා රෝගය පාලනයේදී 90%ක් ආහාර පාලනය මගින්ද ඉතිරි 10% යොමු වනුයේ අනික් ක්‍රම මගින් පාලනය කිරීමටය. එසේ වුවත් ඖෂධ පෙති හා ඉන්සියුලින්ද භාවිතා කිරීමට සිදුවෙයි. අධිබර තත්ත්වය පාලනය කිරීම සහ ව්‍යායාම කිරීම සීනි මට්ටම පාලනය කිරීම තරම්ම ප්‍රතිඵලදායක වේ. නිවසක අත්තිවාරම නිවැරදි ලෙස සකසා ඇතනම් ඒ ශක්තිමත් වන්නාසේම කරුණාකර ඔබගේ ආහාර වේල නිවැරදි ලෙස ලබා ගන්න. එලෙසම බර වැඩිකම අඩු කිරීම සහ ව්‍යායාම කිරීම දියවැඩියා රෝග පාලනයට මූලික පදනම දැමීමක් වැනිය. දියවැඩියා රෝගයට ප්‍රතිකාර කිරීමේ අත්තිවාරම වනුයේ මෙම කරුණු 3යි. මෙම සමබර ආහාර වේලක පිෂ්ඨය, ප්‍රෝටීන් හා ලිපිඩ අවශ්‍ය පමණට ලබා ගත යුතුය. එහි ප්‍රතිශතය පිෂ්ඨය, ප්‍රෝටීන්, ලිපිඩ 60%ත්, 25%ත්, 15%ත් වශයෙනි. ආහාරවේල් 3ක් ලෙස උදේට, දහවලට හා රාත්‍රියට වෙයි. දිනකට දෙවේලක් ගැනීමෙන් එක්වරකට ගන්නා ආහාර ප්‍රමාණය වැඩි වීමට හැක. මෙම පදනම මත දිනකට කැලරි ප්‍රමාණය සමාන වන ආහාරවේල් 3ක් ලබා ගත යුතුය. අධික බර අය වෛද්‍යවරයෙකුගෙන් හා පෝෂණ වේදිකයෙකුගෙන් මේ සඳහා උපදෙස් ලබා ගත යුතුය. ආහාර පාලනය මගින් දියවැඩියා රෝගය පාලනය කරගත් බොහෝ දෙනා ඇත. කොලෙස්ටරෝල් හා අධික රුධිර පීඩනය ඇති රෝගීන් ලුණු ආහාරයට ගැනීම අඩු කිරීම මෙන්ම කොලෙස්ටරෝල් බහුල ආහාර ගැනීමත් අඩු කළ යුතුය. උදාසීන මේදය අධික අයෙකු නම් පැණි රස ආහාර ගැනීම මත්පැන් භාවිතය සීමා කළ යුතුය. දිනකට ඔබට අවශ්‍ය ශක්ති ප්‍රමාණය තීරණය කළ යුතුයි. මේ ශරීරයේ උස අනුව තීරණය කරයි. උස සෙන්ටිමීටර් 160 සිට 170 දක්වා පිරිමි අයට කිලෝ කැලරි 1600ක් හා ගැහැණු අයෙකුට උස සෙන්ටිමීටර් 150 සිට 160 දක්වා
කිලෝ කැලරි 1400ක් අවශ්‍ය වෙයි. ආහාර වේලේ ශක්තිජනක අගය සොයා බැලිය යුතුය. පෝෂණ වේදියෙකු හමුවීමෙන් පසුව මේ ගැන සලකා බැලීමේදී ආහාර වේල කාණ්ඩ 6කි. පිෂ්ඨය, ප්‍රෝටීන, මේදය, කිරි ආහාර හා කුළුබඩු ආදියයි. මත්පැන්වල මෙවැනි ශක්තිජනක අගයක් නොමැත. ඔබේ පවුලේ වෛද්‍යවරයා ඒ ගැන සොයා බලාවි. දියවැඩියා රෝගියෙකුගේ ව්‍යායාම. ඉතා වෙහෙසකර ව්‍යායාමවල නිරත වීමට අවශ්‍ය නොවේ. අනුමත කරනුයේ ස්වායු ව්‍යායාමයේ විනාඩි 30 පමණය. උදාහරණයක් ලෙස විනාඩි 30ක් පමණ ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම යනාදී ලෙසයි. ශරීරයේ සියලුම මස්පිඩු ක්‍රියා කළ යුතුය. එනම් ඇවිදීම පිළිගත හැකි ව්‍යායාමයකි. ඇවිදීමේදී 70%ක් පමණ මස්පිඩු භාවිතා කරයි. විශේෂයෙන් ඇවිදින විට ඔබේ බහව් සෙලවිය යුතුය. ව්‍යායාම කරන ආරම්භයේදී හුස්ම ගැනීම මදක් ඉහළ යෑම සාමාන්‍යයි. නමුත් එයට වඩා අධික ලෙස හුස්ම ගැනීමට සිදුවේ නම් වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගත යුතුය. වෙනත් රෝගයක රෝග ලක්ෂණ වීමටද හැකි බැවිනි. දියවැඩියා රෝගීන්ට මුඛයෙන් ගන්නා ඖෂධ. දියවැඩියා රෝගය ප්‍රතිකාර කිරීමේ මූලික පදනම ආහාර පාලනය සහ ව්‍යායාමයි. නමුත් මේ නොකෙරෙයි. එම නිසා තවත් ඉදිරියට ඖෂධ ලබා දීමට සිදුවෙයි. මුඛයෙන් ලබා ගන්නා ඖෂධ හා ඉන්සියුලින් එන්නත් ලෙස ඖෂධ වර්ග දෙකකි. ආරම්භයේදීද ඖෂධ විශාල ප්‍රමාණයක් ගත යුතු නොවේ. නමුත් ඒ කුඩා ප්‍රමාණයකින් පටන්ගෙන ටිකෙන් ටික රුධිරයේ සීනි මට්ටම අනුව වැඩි කළ යුතුය. ඉන්සියුලින් ලබා දෙනුයේ එන්නත් ලෙසයි. එහිදී සීනි මට්ටම අධික ලෙස පහළ බැසීම අවදානම් තත්ත්වයක් වෙයි. එහි මාත්‍රාව රෝග තත්ත්වය අනුව වෙනස් කළ හැක. තවත් සමහර මුඛයෙන් ගන්නා ඖෂධ මගින්ද සීනි මට්ටම ඉතා පහළට බැසීමට හැක. ඇතැම් විට ඉන්සියුලින් හා මුඛයෙන් ලබා ගන්නා ඖෂධ දෙවර්ගයම ලබා දෙයි. සීනි මට්ටම පහළ බැසීම ජීවිතෙන් නැතිවීම පවා සිදුවිය හැකි අවස්ථාවකි. එම නිසා සීනි මට්ටම ඉක්මනින් ඉහළ දැමිය යුතුය. ඉන්සියුලින් ලබා ගැනීමේදී සීනි මට්ටම ඉහළ අගයක තබා ගැනීමට සීනි මට්ටම ඉහළ දමන ද්‍රව්‍ය සහ GLP-1 ද්‍රව්‍ය භාවිතා කිරීමට පුළුවන්. මේවා ඔවුන්ගේ අත්පෑගේ නිතර ළඟ තබා ගැනීම නුවණට හුරුය. පළමු වර්ගයේ හා දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් එන්නත් කිරීමට සිදුවෙයි. මෙහිදී වෛද්‍යවරයා ඒ ප්‍රතිකාර ක්‍රමවල ප්‍රයෝජනවත් භාවය සහ එහි සිදුවේ හැකි අතුරු ආබාධ සලකා බැලීමෙන් අනතුරුව වඩා සුදුසු ප්‍රතිකාර ක්‍රමය නිර්ණය කරනු ලැබේ. නිගමනය
දියවැඩියා රෝගයේ ආහාර පාලනය කිරීම ඉතා වැදගත් ප්‍රතිකර්මය වෙයි. සමතුලිත ආහාර වේලක් නොගෙන සිටීම හෝ පමණට වඩා ආහාර ගැනීම එක හා සමාන දුර්වල පුරුද්දකි. මම ආහාර පාලනය කිරීමේ ප්‍රතිකාර ක්‍රමය පදනම් කරගෙන ප්‍රතිකාර ලබා ගන්නා අයෙකු ලෙස සිතමි. ස්වභාවිකව ආහාර පාලන ප්‍රතිකාරය පදනම වේ. වෛද්‍යවරයා හා පෝෂණවේදියා හෝ හෙදිය නිතර හමු වී උපදෙස් ලබා ගැනීම මගින් මම ගන්නා ආහාර වේල ගැළපේද යන්න හෝ එය අසමතුලිතද යන්න පරීක්ෂා කරගත යුතුය. සීනි මට්ටම හොඳට පාලනය කරයි නම් සෞඛ්‍ය සම්පන්න අයෙකු හා ඔබ අතර වෙනස් වන පදනමක් නොමැත. සුළු වශයෙන් ජීවිතයේ වෙනස් වීමක් පමණි. ඇත්තෙන්ම කියනවා නම් අවුරුදු 100ක් වයස දියවැඩියා රෝගීන් නැත. ඔවුන් සාමාන්‍ය පරිදි ජීවත් වෙයි. මේ ගැන සිතීමේදී දියවැඩියා රෝගියෙකු වීම දුකක් නොවේ. දුකක් නොදෙනෙයි. ඒ දුක් වීමට අවශ්‍ය කරුණක්ද නොවේ. කෙසේ වෙතත් ඔබ අසුභවාදී නොවිය යුතුයි. ඔබ විවිධ වූ විශ්ලේෂණයන් වලින් පසුව ඔබට ඔබගේ ජීවිතය පරාවර්තනය වී පෙනේවි. මම නිතරම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ උපදෙස් ලබා ගන්නවා. මම මාව පාලනය කරගන්නා බව දැන ගැනීමට කැමැතියි. දියවැඩියා රෝගයේද පිළිවෙලකට ජීවිතයේ සිදුවීම් ලෙස ගත් විට විවාහ වීම, ගැබ් ගැනීම හා දරු උපතක් ලෙසත් නැතිනම් පිටරට යාමක් හා සමාන සාමාන්‍ය දෙයකි. දුම්බීම, මත්පැන් භාවිතය පසකින් තබා නිතර වෛද්‍යවරයෙකුගේ උපදෙස් හා අවශ්‍ය පරීක්ෂණ කරවා ගන්න. ඔහුට ඔබව ජීවිතයට අමතක නොවේවි. ඔබ දියවැඩියා රෝගියෙක් ලෙස හොඳ ජීවිතයක් ගත කළ බව ඔබගේ වෛද්‍යවරයාට නිතර මතකයේ රැඳේවි.